හරි. ඔක්කොමලා නැගිටලා ආයුබෝවන් කියන්නේ එහෙනම්. ආයුබෝවන්. ආයිබෝවන් සර්. හරි. දැන් මයික් එක ඔෆ් කරගෙන පාඩමට අහුම්කම් දෙන්න ඕනේ. අද මම මේ ඔයගොල්ලන්ගෙන් පාඩම කරගෙන යන අතරතුර මම නම් කරන කෙනා කැමරා මේ මයික් එක ඔන් කරලා මාත් එක්ක පාඩමට සම්බන්ධ වෙන්න ඕනේ. දැන් මම කිව්වොත් කවිෂ්කට කතා කරන්න කියලා කවිෂ්ක මයික් එක ඔන් කරලා පාඩමේ අදාළ කොටස කියවන්න ඕනේ. මට ළමයි සම්බන්ධ වෙච්ච කට්ටිය දැන් පේනවා. ඒ හින්දා පාඩමත් එක්ක හැමෝම ඉන්න ඕනේ. පැහැදිලිද? පාඩමත් එක්ක හැමෝම ඉන්න ඕනේ. මම නම් කරන කෙනා පාඩමේ මම නවත්තන තැන ඉඳලා කියවන්න ඕනේ. කැමරාව ඔන් කරන්න. මට ළමයිව පේන්නත් ඕනේ. නැත්තම් මම කාටද උගන්වන්නේ කියලා මම දන්නේ නැහැනේ. හරිද? හරි. අපි පාඩම පටන් ගමු. අපි ගිය සතියේ දෙවෙනි පාඩම තමයි අපි කළේ. දෙවෙනි පාඩමේ බුදු සිරිතේ අවසන් 25 වසර බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාන්න අවුරුදු 80ක් උන්වහන්සේ වැඩ හිටියා. ඒකට අවසාන අවුරුදු 25 ගැන තමයි මේ පාඩම අපි අවධානය යොමු කරන්නේ. මේක අපි කොටසක් ඉවර කළා. අපි අවසන් කළේ කොතනින්ද? දාන්න. අපි අවසන් කරපු තැන ඉඳලා කරලා ඊට පස්සේ මෙතන ක්‍රියාකාරකම් ටිකක් තියෙනවා. ක්‍රියාකාරකම් ටික කරනකොට නැවත ගිය සතියේ කරපු ටිකත් ආපහු මතක් කරගමු. අපි අවසන් කළේ ගිය සතියේ සම්බන්ධ වෙච්ච කෙනෙක් පොඩ්ඩක් මතක් කරන්න බලන්න අපි අවසන් කරපු තැන. කවිෂ්කට මතකද? අපි නවත්තපු තැන. ආනන්ද මට හරිම වෙහෙසයි. කලාන්ත ගතියක් දැනෙනවා. මේ සල්ගස් දෙක අතර උතුරට හිස තබා සැතපෙන්නට ආසනියක් පිළියෙල කරන්න. අපි එතනින් කරගෙන යමු. බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් සමග කුක්කුත්තා නදියට බැසනා පැන් වැළඳූහ. පසුව හිරණ්‍යවතී නදියෙන් එතර වී කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන සල්ලුවෙනට වැඩම කළහ. එහිදී බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් නමතලා මෙහෙම කියනවා. ආනන්ද මට හරිම වෙහෙසයි. මේ අභියෝග ශක්තියක් කරගත්තා. සුමේද තාපසයා එහෙම නැත්නම් ඊට පස්සේ අපේ බෝසතාණන් වහන්සේ හැම වෙලාවෙම මේ අභියෝග තමන්ගේ අරමුණ කරා යන්න ශක්තියක් කරගත්තා. ඒකෙන් අපිට ලොකු පාඩමක් උගන්වනවා. ඒ තමයි අපිට හැම වෙලාවෙම කරදර කරන කෙනෙක් ඉන්නවනම් අපේ අරමුණට යන්න කරදර කරන කෙනෙක් ඉන්නවනම් එයා තමයි අපිට ලොකුම ශක්තිය වෙන්නේ. එයා තමයි අපේ ගමන ශක්තිමත් කරන්න ලොකෝටම උදව් කරන කෙනා. තේරුණාද ඔයගොල්ලෝ? ඔයගොල්ලෝ මේ පාණිවිඩයත් ඉගෙන ගන්න ඕනේ. ධර්මයේ සඳහන් කරනවා අසංකේය දෙකක්. ඒ කියන්නේ අසංකේය හතරකුත් කල්පලක්ෂයක් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබා ගන්න පෙරම් පුරනකොට දෙව්දත් තෙරුන් වහන්සේ අසංකේය දෙකක් මේ විදිහට බෝධිසත්වයෙක් එක්ක ඇවිල්ලා තියෙනවා. බුද්ධත්වයට ලබන අවස්ථාව වෙනකම්ම එකට දිගින් දිගටම ඇවිල්ලා තියෙනවා. ඒ හැම අවස්ථාවකදීම Tamanට අභියෝග Tamanට තරංගයක් දෙන එක තමයි කරලා තියෙන්නේ. ඒ අවස්ථාවලින් බෝධිසත්වය ඉස්සරහට ගිහිල්ලා Tamanගේ අරමුණ කරාම ගමන් කරා. අපිටත් අපේ ජීවිතේ යම් යම් දේවල් කරන්න ගියාම පස්සේ ඒක දෙන පාඩම තමයි හැම වෙලාවෙම අපිට අභියෝග කරදර කරන අය ඉන්නවා. ඒ අය හැම වෙලාවෙම අපිට ශක්තියක් කරගන්නවා. අපේ අරමුණට ගමන් කරන්න ඒගොල්ලෝ තමයි අපිට උදව් කරපු කෙනා. ඒකට තවත් කාරණයක් තියෙනවා. දැන් ආනන්ද හාමුදුරුවෝ අග්‍රෝපස්ථායක හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඔබ වහන්සේ දුර ඉන්න ළඟ ඉන්න හැමෝටම උදව් කරනවා. හැමෝම සසරින් මුදවන්න හදනවා. අපි මේ දෙව්දත් තෙරුන් වහන්සේත් කොහොම හරි මොනවා හරි උදව්වක් කළා
මේ සංසාරයෙන් මුදවන්න පුළුවන් වෙන්නේ මොනවා හරි උදව්වක් කරන්න බැරිද කියලා මේ මෙච්චර කරන එකේ කරන්න පුළුවන්ද කියලා බුදුහාමුදුරන්ට මතක් කරනවා. ඒ අවස්ථාවේ බුදුහාමුදුරුවෝ කියනවා ආනන්දය මම මේ ලෝක සත්‍යයම කෙරේ කරුණාව දක්වන්නේ යම්සේද මොනවා හරි ක්‍රමයකින් මම බැලුවා මේ දෙව්දත්තරුන් වහන්සේ මුදවන්න පුළුවන්ද මේ தත්ත්වයෙන් කියලා. නමුත් ඒක අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ අපිටත් අපේ ජීවිතෙදිත් ගොඩාක් අපේ ගමන් කාරණා වලට බාධා කරන අය හම්බ වෙනවා. ඒ අය තමන්ට ශක්තියක් කරගන්න ඕන හැම වෙලාවෙම තමන්ගේ ජීවිතය හදාගන්න. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ අන්‍යාගමිකයන් බුදුරජුන් නින්දා අපහාස කළ අවස්ථා දෙකක් හඳුන්වා දෙන්න. අන්‍යාගමිකයන් දැන් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව කෙරෙහි පැහැදිච්ච බොහෝ අය දරුවන් සරණ ගියා. ඒකෙන් ලාභ ඒ කාලවල වල ඒගොල්ලන්ට ලැබිච්ච දෙසටක් මිත්‍යා දෘෂ්ටීන් තිබුණා කියලා කියනවානේ. එතකොට බුද්ධ ශාසනයේ පිහිටවන්න කලින් ඉන්දියාවේ තිබිච්ච නොයෙක් විශ්වාස ඇදහිලි වලට ගොඩක් පහර ගැහුණා මේ බුද්ධ ධර්මය පහළ වීමත් එක්කම. එතකොට මේ කෙරෙහි කිපිච්ච සමහර අය නොයෙකුත් බුදුරජාණන් වහන්සේ නින්දා අපහාස කළා. එයින් අවස්ථා දෙකක් ගැන කියනවා නම් සුන්දරී කියලා පරිබ්‍රාජිකාව මරලා වෙලා දෙව්රම් වේරේ පොකුණ ගාව දාලා කිව්වා මේක බුදුරජාණන් වහන්සේ කරපු දෙයක් කියලා වෙලලා චෝදනාව එල්ල කරා. මේක අන්‍ය තීර්ථකයන්ගේ කියලා වෙලලා දැනගත්තට පස්සේ මිනිස්සු තවත් පැහැදුනා. ඒක එක අවස්ථාවක්. ඊට පස්සේ චින්චි කියලා ආන්සර් දැන් පාඩම තව විනාඩි 3කින් විතර වගේ 3කට ආසන්න කාලයකදී ක්ලෝස් වෙනවා. ඔයගොල්ලෝ මේ ලින්ක් එකෙන්ම ආපහු සම්බන්ධ වෙන්න. මම පාඩම කරගෙන යනවා. පාඩම කට් වෙයි. ඊට පස්සේ ඔයගොල්ලෝ ආපහු මේ ලින්ක් එකෙන්ම ආපහු සම්බන්ධ වෙන්න. ඒක අපි කතා කළේ අන්‍යාගමෙන් නිඳා කරපු අවස්ථාව. ඊට පස්සේ තව අවස්ථාවක් තමයි පළවෙනි අවස්ථාව සුන්දරී කියලා රෝමත් පරිත්‍රාජිකාව මරලා එවලා දෙව්රම් විහෙර පොකුණ ගාව දානවා. ඒකෙන් අපකීර්තියටපත් වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ඒකෙන් තවත් අන්‍ය තීර්ථකයන්ගේ විරුද්ධවාදී වැඩක් කියන එක මහ ජනතාව තේරුම් අරගෙන තව තවත් බුදුහාමුදුරුවෝ කෙරෙහි පැහැදීමක් ඇති කරගන්නවා. ඊගාවට චින්ච කියලා මානවිකාවක් අපහාස කරන්න සැලැස්සුවා. තමන් ධර්මිතියක් බැඳගෙන දරුවෙක් හම්බෙන්න ඉන්නවා කියලා මේ දරුවට අයිතිකාරය බුදුහාමුදුරුවෝ කියලා වෙලා නින්දා අපහාස කළා. නමුත් ඒ මොහොතේම කුස ධර්මිතිය කඩන් වැටිලා මිනිස්සු ඇයට අවමාන කළා. එතනින් එලවලා දැම්මා. ඒ වගේ කාරණා වලින් තව තවත් බුදුහාමුදුරුවෝ කෙරෙහි පැහැදීම වැඩි වුණා. ඒතකොට නින්දා අපහාස කරපු අවස්ථා දෙකක් හැටියට ඒ අවස්ථා දෙක අපිට පුළුවන් මේ පොතේ තියෙන විදිහටම ලියන්න. තුන්වෙනි ප්‍රශ්නේ අවසන් 25 වසර තුර බුදුරජුන් විසින් පිහිට වූ අසරණයන් නම් කර ඉන් තිදෙනෙකුට පිහිට වූ අයුරු විස්තර කරන්න. එතන පාඩමානුව ගත්තාන් පස්සේ අර ගොවියෙක් කතාව. ගොවියෙක් ගාවට යනකොට එයාගේ ගොඩාක් බලාපොරොත්තුයන් හිටියා. මේක වපුරලා මේකෙන් පළදාව අරගෙන ඔබ වහන්සේට දානමාන දෙන්නම් කියලා කිව්වා. නමුත් අවසානයේ කුඹුර විනාශ වුණා. විනාශ වුණාට පස්සේ ගොවියා ගෙදරට ගිහලා බුදුහාමුදුරු බණ කියලා ධර්ම දේශනා කරලා අවසානයේ ගොවියා සෝහාන් ඵලයටපත් වෙනවා. ඊට පස්සේ
ඊගා අවස්ථාව වයසට ගිහිල්ලා පිටමං කරපු වයසක පුද්ගලයා වයසක පියාට දරුවන්ගේ සැලකිලි වෙන වයසට ගිය දරුවන් විසින් පිටමං කරනු ලැබූ සවැත් නුවර අසන්න බමුණෙකුට පියෙකුට නැවතත් දරුවන්ගේ සැලකිලි ලැබීමට අවස්ථාව සලසලා දුන්නා. ඒක තව අවස්ථාවක්. ඊට පස්සේ මට්ට කුණ්ඩලිට උදව් කරපු එක. අර ආනන්ද මට්ට කුණ්ඩලිගේ කතාවේදී ක්‍රියාකාරකම් කොටසේ තුන්වෙනි කොටස අවසන් 25 වසර තුළ බුදුරජාණන් විසින් පිහිට වූ අසරණයන් නම් කර ඉන් තෙදෙනෙකුට පිහිට වූ අයුරු විස්තර කරන්න. එතකොට අපි අවස්ථා කීපයක් ගැන කිව්වා. ගොවියගේ කතාව කිව්වා. ගොවියෙක් බලාපොරොත්තු තියාගෙන හිටිය කුඹුරු වැඩ කරලා පළදාව අරගෙන දානමාන දෙන්නම් කියලා. නමුත් කුඹුර විනාශ වුණා. බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා වෙලා මෙයාගේ හිත සනසලා එයාට සියලු දේ විනාශ වෙනවා කියලා ධර්මයේ දේශනා කරලා පස්සේ එයා සෝවාන් ඵලයටපත් වුණා. වයසට ගිය පියෙකුට නොසලකා හැරපු ගැටලුවකදී බුදුරජාණන් වහන්සේ මැදිහත් වෙලා දරුවන් ආපහු සැලකෙන තත්ත්වයටපත් කළා. ඒ අසරණයන් පිහිටුව තවත් අවස්ථාවක්. තුන්වෙනි අවස්ථාවේ ආනන්ද කියලා මසුරු සිටු කෙනෙක් ජීවත් වුණා. එයා මැරිලා ගිහිල්ලා සඩොල් කුලේ ඉපදුනා. ආනන්ද සිටුවරයාගේ පුතා මුලසිරි සිටුවරයා මේ සඩොල් ළමයා ගිහිල්ලා නිගමනයේ යනකොට ගිහිල්ලා එලව ගත්තා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ මේ මුලසිරි සිටුවරයාට පැහැදිලි කළ පෙන්නලා දුන්නා මේ ඉන්නේ තමන්ගේ තාත්තා කියලා. ඒ විදිහට ඒ අවස්ථාවේදී පිහිට වුණා. ඊට පස්සේ තව අවස්ථාවක් තමයි ගොවියෙක්ගේ කතාවක් තියෙනවා. අර හොරකම් කළා ගෙන ආපු සල්ලි මලු ටිකගේ කතාව. එතකොට ඒකම එක සල්ලි මල්ලක් දාලා ගියා කුඹුර ගාව හොරු. ඊට පස්සේ රාජපුරුෂයෝ ආවා. රාජපුරුෂයෝ අල්ලගෙන මේ මිනිස්සයව අල්ලගෙන රජමාලිගයට ගිහිල්ලා දඬුවම් කරන අතර බුදුරජාණන් වහන්සේගෙත් මැදිහත් වෙලා එයාව බේරගත්තා. එතකොට මේ අවස්ථා කීපය අපිට ගන්න පුළුවන් අසරණයන්ට පිහිට වෙච්ච අවස්ථාවල් වලට. එතකොට ඊගාව ප්‍රශ්නේ තමයි බුදුරජාණන් පිරිනිවීමෙන් පසු වැඳ සංවේග උපදවාගත යුතු ස්ථාන 4ක් නම් කරන්න. මම ඒක මේ පාඩමේ අපි දැන් අද කතා කරපු කාරණා 4ක්. පළවෙනි අවස්ථාව තමයි සිදුවත් කුමාරයා ඉපදිච්ච තැන. දෙවෙනි අවස්ථාව තමයි බුද්ධත්වයේ ලැබු තැන. තුන්වෙනි අවස්ථාව තමයි පළවෙනි ධර්මදේශනය කරපු තැන. හතරවෙනි අවස්ථාව පින්වන් පාපු තැන. දැකලා වැඳලා සංවේගය උපදවාගත යුතු ස්ථාන කියලා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයෙන්ම කියලා තියෙනවා. දැන් අපිට පුළුවන් අපිට මේ අවස්ථාව දැන් උනත් උදා කරගන්න. මේ අවස්ථා හතරම මේ තැන් හතරම අඳුරගෙන තියෙනවා ඉන්දියාවේ තියෙන්නේ. අපිට පුළුවන් යම් කිසි පුළුවන් වෙච්ච දවසක ගිහිල්ලා දැකලා වැඳලා හිතේ සංවේගය උපදවාගෙන ගොඩක් ලොකු විශාල කුසලයක් ඇති කරගන්න. ඊගාවට හතරවෙනි ප්‍රශ්නේ. මම ඉක්මනින් යනවා. තව පොඩි කාලයක් තියෙන හන්දා ඉතුරු වෙලා තියෙන හන්දා. බුදු සසුනේ සමාන ආනිසංස ඇති දාන දෙක නම් කරන්න. බුදු සසුනේ සමාන ආනිසංස තියෙන දාන දෙකක් ගැන කියන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයෙන්ම කියනවා. පළවෙනි දානේ තමයි බුද්ධත්වයේ ලැබීමට පෙර සුජාතා සිටු දේවිය ලබා දුන්න දාණය. ඒහා සමානව ආනිසංස තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. චුන්ද කර්මාර පුත්‍රයා දීපු අවසාන දාණය. මේ පාඩමේ අපි ඒක කතා කළා. එතකොට මේ දාන දෙකේම දැන් බුදුරජාණන් වහන්සේට අපහු අර අසනීප තත්ත්වය වැඩි වෙනවා කියලා කියනවානේ. මේ අවසාන දාණයෙන් පස්සේ අදිෂ්ඨාන බලයෙන් ඒක පාලනය කරගත්තා කියලා කියනවා.
එතකොට මේ දානේ සමහරු සලකනවා පින්වන් පාන්නත් හේතු වුණා කියලා. ඉතින් එහෙම ස්වභාවයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා මේ දාන දෙකේම පින්වන් පාන පෙර දුන්න දානයත් බුද්ධත්වයට පෙර දුන්න දානයත් දෙකේම ආනිසංස සමාන ආනිසංස තියෙනවා කියලා. අන්තිම බුද්ධ වචනේ කටපාඩමින් පන්ති ඉදිරිපත් කරන්න. අන්තිම බුද්ධ වචනේ නම් අපි අනිවාර්යෙන් බෞද්ධයෝ හැටියට දහම් පාසල යන ළමයි හැටියට හොඳට මතක තියාගන්න ඕන කාරණයක්. මොකද්ද මේ කාරණේ? හේතු ප්‍රත්‍යයෙන් හටගත් සියලු සංස්කාර ධර්මය නැසෙන සුළු වෙත් අප්‍රමාදී කුසල දහම් රැස් කරගන්න. මේක යථා අවබෝධය මේ අවබෝධයෙන් මේ වචනේ කියන්න ඕනේ. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ අවසාන බුද්ධ වචනය. ඒ කියන්නේ මේ තරම් ලොකු විශාල කාලයක් තමන් රහත් භාවය ලැබලා ඉවරලා සංසාරයෙන් ඈතර වෙන්න ඕන තරම් අවස්ථාවක් තියෙද්දි මේ ලෝක සත්‍යය දුකෙන් මුදවන්න ඕනේ කියන අදිෂ්ඨානය ඇතිව මේ ඉතා දීර්ඝ කාලයක් අසංඛ්‍ය 4කුත් තවත් කල්ප ලක්ෂිකුත් පෙරම් පුරලා මේ ලබාගත් බුද්ධත්වයෙන් කරපු බුද්ධත්වයේ ලබාගෙන 45 වසරක් ධර්මයේ දේශනා කරලා අවසානයේ යනකොටත් කිව්වේ අවසානයේ පින්වන් පාන අවස්ථාවේ අවසාන වචන හැටියටත් කිව්වේ අප්‍රමාදීව කුසල් රැස් කරන්න. ඒ කියන්නේ මේ සංසාරේ කියන සැරිසරීම අවසානයක් නැහැ. මේක දුක් සහිතයි. මේකෙන් මිදෙන්න නම් අප්‍රමාදී මේ සියලු සකස් වූ දේවල් විනාශ වෙලා යනවා. සියලුම සකස් වූ දේවල් මේ දැන් තියෙන අපිට ඇහැට දැනෙන, ඇහැට පේන, දැනෙන, කතා කරන අපි මේ හැම දෙයක්ම විනාශ වෙලා යනවා. මේවා හේතුප්‍රත්‍යයෙන් හටගත්ත දේවල්. මේවා පැවතිලා ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. ඒ හින්දා මේවට ඇලෙන්න එපා, මේවත් එක්ක ගැටෙන්න එපා. අප්‍රමාදීව කුසල් රැස් කරගන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේගේ අවසාන බුද්ධ වචනය. මේක කටපාඩමින් පාඩම් කරගන්න ඕනේ හැමෝම. ඊගාවට 7 වෙනි ප්‍රශ්නේ බුදුරජාණන් පිරිනුවන් පාවදාල අවස්ථාව චිත්‍රයට නගන්න. දැන් ගෙදර කාලෙත් ඕනතරම් තියෙන නිසා මේ චිත්‍රය ඔයගොල්ලන් පුළුවන් විදිහට ඔයගොල්ලෝ හැමෝම අඳින්න. එතකොට පාඩම නම් ඉවරයි. තව අපි කවි දෙකකුත් තියෙනවා. ඒ කවි දෙකත් අපි කියවමු. නිමකොට 80 වසරක ආයුෂ ගමන පළකොට දෙව්ලොව දහමින් පැවසූ කරුණ කුසිනාරා නුවර උයනින් නිම කෙරුණ සම්බුදු සමිඳු වෙසඟීදී පිරිනිවන දෙව් මිනිසුන්ගේ වැඳුමට පින් කෙතක් වෙලා පිරිනිවනට වැඩියේ අමරස දම් බෙදලා නිමකල නොහැක බුදු හිමිගේ ගුණ ගයලා වඳිනෙමි දන නමා මුනි සිරිපා සිඹලා. අපි වෙනුවෙන් කරපු මහා කැපකිරීම වෙනුවෙන් අපි මේ ධර්මය මේ තරම් කාලයක් පෙරම් පුරලා මේ තරම් කාලයක් මහන්සි වෙලා මේ තරම් ලොකු කැපකිරීමක් කරලා මේ අවබෝධ කරගත්ත ධර්මය අපි වෙනුවෙන් සමස්ත ලෝක සත්‍යය වෙනුවෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා අවසානයේ හේතුප්‍රත්‍යයෙන් හටගත් සියලු සංස්කාර ධර්ම නැසෙන සුළු වේ අප්‍රමාදීව කුසල් දහම් රැස් කරගන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවේ. මේකෙන් අපිට ගොඩාක් මේ පාඩමේ අපිට තියෙනවා අපේ ජීවිතේට එකතු කරගන්න ඕන කාරණා ගොඩක්. මේවා දැන් මම පාඩම කරගෙන යද්දී ඔයගොල්ලන්ට මතක් කරා. ඒ විදිහට ඒ ටික බලලා නැවතවර පාඩම කියවලා මේ ක්‍රියාකාරකම් වලට උත්තර ලියලා ලබන සතියේ ආපහු තුන්වෙනි පාඩමත් කියවගෙන තුන්වෙනි පාඩමට සූදානම් වෙන්න. අදට පාඩම මෙතනින් නවත්තනවා. ඔයගොල්ලෝ ඊගාව පාඩම තුන්වෙනි පාඩමත් ලෑස්ති වෙලා ලබන සතියේ ආයි පන්තියට එන්න ඕනේ. ඔක්කොමලා ආයිබෝවන් කියන්න බලන්න. ආයිබෝවන්.